ආයිබන් දරුවනේ. එතකොට කලාප ද්‍රව වායු කලාප සමතුලිතතාවය යටතේ පස්වෙනි වීඩියෝ එක තමයි අද මේ කතා කරන්නේ. එතකොට මේකේ අපිට ඉතුරු වෙලා තිබුණා රවුල් නියමයෙන් අධික ධන අපගමන පෙන්වන පද්ධති ගැන කතා කරන්න තමයි ඉතුරුලා තිබුණේ. right. එහෙනම් මුලින්ම අපි බලමු රවුල් නියමයෙන් අධික ධන අපගමන පෙන්වන පද්ධතිය. අවුලේ මේ අධික ධන අපගමන පෙන්වන පද්ධතිය. මේ යටතේ ඔයාලා ඉස්සෙල්ලම දැනගන්න කාරණාව තමයි අධික ධන අපගමන පෙන්වන පද්ධතියක් නම් කිසියම් සංයුතියකදී අපි දැන් හිතමු AB පරිපූර්ණ ද්‍රාවණය ගත්තනේ. ඒක රවුල් නෙමෙයි AB කියලා කියන්නේ දැන් රවුල් නෙමෙයි අධික ධන අපගමන පෙන්වන පද්ධතියක් කියලා හිතන්නකො. මෙන්න මේ AB කියන එක රවුල් නෙමෙයි අධික ධන අපගමන පෙන්වන පද්ධතියක් නම් මෙයාගේ කිසියම් සංයුතියකදී වාෂ්ප පීඩනය මෙයාගේ කිසියම් සංයුතියකදී වාෂ්ප පීඩන අගය තියෙනවනේ මුළු වාෂ්ප පීඩනය අපිට මේක වෙන වෙනම මේ වෙලාවේ ඒගේ සහ බීගේ වාෂ්ප පීඩන අවශ්‍යතාවයක් නැහැ විභාගයට අහන්නේ නැහැ දැන්. ඒ නිසා මුළු වාෂ්ප පීඩනය මම කතා කරන්නම්. මුළු වාෂ්ප පීඩනයේ අගය කිසියම් සංයුතියකදී උපරිම අගයක් ගන්න. මෙන්න අතර මේ කොටස පවා ප්‍රශ්න වලට ගොඩක් අදට අහන්න ඉඩ කර නැහැ. නමුත් මෙන්න මේ විදිහට අපි ගත්තොත් A B XA සමානයි බිඳුවයි මෙතන 1යි XB 1යි බිඳුවයි කියලා ගන්නකො. දැන් මෙන්න වාෂ්ප පීඩනය වාෂ්ප පීඩනය. එතකොට දැන් මම මෙතන නිකන් එක තැනක සංයුතිය n කියලා ගන්න ළමයි චුට්ටක් බලන්න. n කියන සංයුතියේදී වාෂ්ප පීඩනය ගත්තාම මේ දෙකේම වාෂ්ප පීඩනයට වඩා වැඩි වෙන්න ඕනේ. සංශුද්ධ ද්‍රව දෙකේම වාෂ්ප පීඩනයට වඩා වැඩි වෙන්න ඕනේ. B විතරක් තියෙනකොට වාෂ්ප පීඩනය P0 B නේ. ඔන්න A විතරක් තියෙනකොට වාෂ්ප පීඩනය P0 A. එතකොට මේ අධික ධන අපගමන පෙන්වන පද්ධතියක් නම් කිසියම් සංයුතියකදී වාෂ්ප පීඩනය P0 B ටත් වඩා වැඩි වෙන්න ඕනේ. P0 A ටත් වඩා වැඩි වෙන්න ඕනේ. අනිත් කිසිම වෙලාවක එහෙම උනේ නෑනේ. අන්න එහෙනම් දැන් මෙතන කියලා හිතන්න. දැන් එතන ඩොට් එකක් තියාගත්තාම මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් ඔය වාෂ්ප පීඩන ප්‍රස්ථාර. ඒතර ඕක දිහා බලාගෙන අපි නිර්මාණය කරගත්තොත් තාපාංක සංයුති ප්‍රස්ථාරය නැත්නම් කලාප සටහන මෙන්න වෙනදී. මෙන්න උෂ්ණත්වය XA බිඳුවයි XB එකයි XA එකයි XB බිඳුවයි. එතකොට XB එකක් වෙන වෙලාවේ තාපාංකය වැඩිම තාපාංකයක් තියෙනවනේ සාමාන්‍යයෙන්. දන්නවනේ අපි ඔන්න. තාපාංකය වැඩිම වෙන්නේ B. එතකොට ඒකේ තාපාංකය තමයි අඩුම වෙන්නේ. හැබැයි මෙතන ඊළඟ විශේෂම කාරණාව මේ පද්ධතිය හොඳට බලන්න. ඒකේ වාෂ්ප පීඩනයට වඩා වැඩි වාෂ්ප පීඩනයක් තියෙනවා N කියන සංයුතියේදී. එහෙනම් N කියන සංයුතියේදී මෙන්න මෙතන N කියන සංයුතියේදී
වාෂ්ප පීඩනය වැඩිම කියන්නේ තාපාංකය අඩුම වෙනවා. එහෙනම් ඩොට් තුනක් තියෙන මේ ස්ථාන ටික ඔය විදිහට සෙට් කරගන්න. ඊට පස්සේ කලාප සටහන අඳිද්දි අර අපි කලින් කලාප සටහන යනදා වගේම දැන් මේ ඩොට් තුනට මෙන්න මේ විදිහට ඇඳගන්න. ඔන්න එතකොට මේ අවස්ථාවට අදාළ කලාප සටහනත් ඇඳලා ඒකෙත් අර කලින් වගේමයි මේක ගෑස් මේක ලික්විඩ් ගෑස් ලික්විඩ් මේ දෙක අතර එකේ සමතුලිත අවස්ථාව තමයි තියෙන්නේ. ඒතර මේක අහන්නේ නැහැ. නිකන් තේරුම් ගන්න විතරක් පොඩි විස්තරයක් සඳහා විතරක් මම පැහැදිලි කරලා දෙන්නම්. දැන් බලන්න එහෙනම් නැවත අහගන්නකො ආයිත් මුල ඉඳලා AB කියන ද්‍රාවණය රවුල් නියමයෙන් අධික ධන අපගමන පෙන්වන පද්ධතියක් නම් මොකද්ද විශේෂම කාරණාව විදිහට ඔයාලා දැනගන්න ඕනි. ඒ ද්‍රව පද්ධතියේ කිසියම් සංයුතියකදී මුළු වාෂ්ප පීඩනයේ අගය A සහ B සංශුද්ධ A හා B වල සංශුද්ධ A හා B වල වාෂ්ප පීඩනයට වඩා වැඩි වීමක් වෙනවා. ඒ කියන්නේ කලාප සටහනට ගිහිල්ලා කතා කරොත් කිසියම් සංයුතියකදී තාපාංකය A හා B දෙකේම තාපාංක වලට වඩා අඩු වෙන අවස්ථාවකුත් වෙනවා. වාෂ්ප පීඩනය වැඩිම වෙන අවස්ථාවක්, තාපාංකය අඩු වෙන අවස්ථාවක් වෙනවා. ඊට පස්සේ අපි අදාළ අවස්ථාවන් මෙන්න n කියන සංයුතිය අරගෙන ඩොට් තුනක් තියලා මේක මාක් කරගත්තා. අතනත් ඒ ඩොට් තුනක් තියලා මාක් කරගත්තා. මම තවත් මේ පැත්තෙන් n1 කියලා සංයුතියක් පෙන්වන්න කරන මේ පැත්තෙන් n2 කියලා සංයුතියක් පෙන්වන්න කරන්නේ. මේකෙත් ඒ විදිහටම ගත්තොත් දැන් n1 n2 කියලා. දැන් හොඳට බලන්න. n1 සංයුතිය සහිත ද්‍රවය අපි ඔන්න n1 සංයුතිය සහිත ද්‍රවයට ගියා. මේ ද්‍රවයේ තාපාංකයට යන්න ඕන නම් මෙහෙට ආවා. තාපාංකයේදී හිවත් මේ ද්‍රවයේ නැටෙව්වොත් ලැබෙන වාෂ්පය මෙහෙම ගත්තා. මෙන්න ඒ වාෂ්පය ඝනීභවණය කරාම ලැබෙන එක මෙහෙම ගත්තා. ඒක සංයුතිය ඕනනම් පහළට එන්න. ආයතරයක් ඒ වාෂ්පයේ තාපාංකයේ මෙන්න ඒ සංයුතිය ඒක ඝනීභවණය කරාට පස්සේ ලැබෙන ද්‍රවය මෙතන ඒකේ සංයුතිය. ඒ සංයුතිය සහිත ද්‍රවයේ තාපාංකයට ආවම ඒ තාපාංකයේ ද්‍රවයත් සමග ගත සමතුලිතතාවය පවතින වාෂ්පය මේ ද්‍රවය ආයි වාෂ්පීභවණය කරොත් මෙන්න සංයුතිය. ආයිත් එහෙමනම් ඕම ගිහිලා අන්තිමට වෙන්නේ මෙතෙන්. එතකොට බලන්න කියන්න පුළුවන් මෙන්න මේ වගේ කාරණාවක්. n1 සංයුතියක් සහිත ද්‍රවයක් වාෂ්පීකරණය වාෂ්පය ඝනීභවණය කළ මිශ්‍රණය නැවත වාෂ්පීභවණය නැවත එය ඝනීභවණය යන ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කිරීමේදී වාෂ්පය වාෂ්පශීලීතාව වැඩි ද්‍රවයෙන් නෙමෙයි n සංයුතියෙන් සාරවත් වේ. මීට කලින් කියපු අගන්තියම තමයි මෙතන ඔයාලා තේරුම් ගන්න ඕනේ මේ n සංයුති අවස්ථාව තමයි තාපාංකය අඩුම අවස්ථාවේවත් වාෂ්පශීලීතාව වැඩිම අවස්ථාව. එතකොට දැන් මේ කෑලි දෙකකට කඩලා හිතන්න නැතුව මේක විතරක් නිකන් හිතන්න තනි කලාප සටහනක් කියලා. ඒතර වාෂ්පශීලීතාව අඩුම මේ තාපාංකය අඩුම මෙතන වාෂ්පශීලීතාව වැඩිම මෙන්න මේ සංයුතිය n සංයුතිය. ඒ නිසා මේක තනි කලාප සටහනක් කියලා තනියෙන් මෙයා ගැන විතරක් ඔයාලා හිතුවොත් ඔයාලට ලස්සනට කියන්න පුළුවන් මෙන්න වෙන දේ n1 සංයුතිය සහිත ද්‍රවය මෙන්න තාපාංකය හෙවත් ඒ ද්‍රවය නටෙව්වට පස්සේ නටවද්දී මෙන්න වාෂ්පය ඝනීභවණය මෙන්න නැවත ඒක වාෂ්පීකරණය මෙන්න ඒක නැවත ඝනීභවණය. එහෙනම් මේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කරගෙන යනකොට වාෂ්පය වාෂ්පශීලීතාව වැඩි n සංයුති ද්‍රවයෙන් සාරවත් වේ. අවසානයේදී වාෂ්පය ලෙස ලැබෙන්නේ n සංයුති ද්‍රවයයි. නටන ද්‍රවයේ විදිහට ලැබෙන්නේ මොනවාද? එතකොට මේ පැත්තේ නටන ද්‍රවයේ විදිහට ලැබෙන්නේ සංශුද්ධ වී. ඒක තේරුම එහෙනම් මේ වගේ ද්‍රාවණයක් රවුල් නියමෙන් අධික ධන අපගමන පෙන්වන ද්‍රාවණයක් භාගික ආසවණය කරලා සංශුද්ධ ද්‍රව දෙකම අපිට වෙන් කරලා ගන්න බෑ. හරිද? n1 සංයුතිය සහිත ද්‍රවය භාගික ආසවණය කරාම සංශුද්ධ B ගන්න පුළුවන් නටන ද්‍රවය විදියට. හැබැයි වාෂ්පයේ විදිහට අන්තිමට ලැබෙන්නේ
වාෂ්පය විදිහට අන්තිමට ලැබෙන්නේ N සංයුති ද්‍රවය. වාෂ්පයෙන් ලැබෙන ආශ්‍රිතය විදිහට ලැබෙන N සංයුති ද්‍රවය. ඒ විදිහටම බලමු අනිත් පැත්තෙන් N2 සංයුතිය සහිත එකක් ගත්තොත් මොකද මේ ද්‍රවයට ආවා. ද්‍රවය සමග ගතික සමතුලිතතාවයේ පවතින වාෂ්පයට ආවා. වාෂ්පය ඝනීභවනය කරා. නැවත ඝනීභවිත වාෂ්පය ඝනීභවිත ද්‍රවය නැටවීමට භාජනය කරා. මෙන්න අන්තිමට වාෂ්පය විදිහට ලැබෙනවා N සංයුති ද්‍රවය. එහෙනම් මොකක්ද ඔයාලට කියන්නේ? N2 සංයුතිය සහිත ද්‍රවය අරගෙන නැවත භාගික ආසවණය හෙවත් ද්‍රවය නැටවීම ලැබෙන වාෂ්පය ඝනීභවනය එය නැවත නැටවීම කියන ක්‍රියාවලිය දිගින් දිගටම කරද්දී වාෂ්පය ලෙස ලැබෙන්නේ N සංයුති ද්‍රවය. නටන ද්‍රවය ලෙස එතනදී ලැබෙනවා සංශුද්ධ A. සංශුද්ධ A. ඊළඟට මේ N සංයුතියක අරගෙන කොච්චර වාෂ්පීකරණය කරත් වැඩක් නැහැ. වාෂ්පයේ සංයුතියත් N, ද්‍රවයේ සංයුතියත් N. ඇයි? එක තනි ලක්ෂයක් තියෙනවනේ. එක තනි ලක්ෂයක් මේ වගේ යන්න බෑ නෙමෙයි. මෙන්න ද්‍රවයේ සංයුතිය මෙන්න වාෂ්පයේ සංයුතිය. මෙතන එහෙම යන්න බෑ. තනි ලක්ෂයක් තියෙන ද්‍රවයේ සංයුතිය ගත්තත් වාෂ්පයේ සංයුතිය ගත්තත් එකම තමයි. ඒක නිසා මේ N සංයුතිය සහිත එකක් නැටවීමෙන් ලැබෙන වාෂ්පයේ සංයුතිය දෙන්නේ. ඒ කියන්නේ ආයි වෙන් කරගන්න බෑ N සංයුතියට ආවට පස්සේ. හරිද? රයිට්. එමුනම් නැවත වතාවක් කියලා දෙන්නම් ආයිත් අහගන්න. රාවුල් නියමයෙන් අධික ධනාපගමන පෙන්වන පද්ධතිය ගැන අපි කතා කරන්නේ. එතකොට රාවුල් නියමයෙන් අධික ධනාපගමන පෙන්වන පද්ධතියක් නම් මේ AB කියන ද්‍රාවණය. මෙන්න ඒකට අදාළ ද්‍රව සංයුති වාෂ්ප පීඩන ප්‍රස්ථාරය. ඒකේ N කියන සංයුතියේදී විශේෂත්වය තමයි මුළු පීඩනය සංශුද්ධ ද්‍රව දෙකේම වාෂ්ප පීඩනයට වඩා වැඩි වෙනවා. ඒකේ තේරුම ඒ සංයුතියේදී තාපාංකය සංශුද්ධ ද්‍රව දෙකේම තාපාංකයට වඩා පහළට එනවා අඩු වෙනවා. අන්න ඒක අනුව B ගේ තාපාංකය මෙතන මාක් කරගත්තා. A ගේ තාපාංකය මෙතන මාක් කරගත්තා. ඒ දෙන්නටම වඩා පහළ මට්ටමකින් N සංයුතියට අදාළ තාපාංකය මාක් කරගත්තා ඩොට් වලින්. ඊට පස්සේ ඩොට් මෙන්න මේ විදිහට චිත්‍රයක් අඳිනවා වගේ අඳගත්තා. අන්න අඳගත්තා. මේකට තමයි කියන්නේ එතකොට රාවුල් නියමයෙන් අධික ධනාපගමන පෙන්වන පද්ධතියක් සඳහා උෂ්ණත්ව සංයුති කලාප සටහන. දැන් මේකේ කලාප සටහන දෙක හිතන්න ඔයාලට අමාරුයි. ඒ නිසා ඔයාලා මේ තනි එකක් විදිහට හිතුවොත් මේ කෑල්ල මෙහෙම කඩලා මෙතන A නම් ඉස්සෙල්ලා මෙතන B වගේ හිතුවේ දැන් මෙතන තියෙන N සංයුතිය. ඒතර ඔයාලට පේනවා මේ පැත්තට මෙහෙම කඩලා බැලුවහම මෙයාගේ තාපාංකය අඩු වෙන්නේ. තාපාංකය අඩු වෙන සංයුතියේදී. තාපාංකය අඩු කියන වාෂ්පශීලීතාව වැඩි. එහෙනම් වාෂ්පයේ සාරවත් වෙන්නේ වාෂ්පශීලීතාව වැඩි වෙන සංයුතියේ. නටන ද්‍රවයේ සාරවත් වෙන්නේ වාෂ්පශීලීතාව අඩු B ගේ. එනිසා මෙන්න මේ N1 සංයුතිය සහිත ද්‍රවය ඔන්න ගත්තා. අපි ඒක නැටෙව්වා. මෙන්න නටල ලැබෙන වාෂ්පය ඝනීභවනය කරා. ආයි ඒක නැටෙව්වා. ආයි ඒක ඝනීභවනය කරා. ඔන්න ඔය වැඩේ කරගෙන යනකොට වාෂ්පය වාෂ්පශීලීතාව වැඩි N සංයුතියෙන් සාරවත් වේ. වචනේ දාගන්නකො ඉස්සෙල්ලා. වාෂ්පය වාෂ්පශීලීතාව වැඩි N සංයුතියෙන් සාරවත් වේ. නටන ද්‍රවය වාෂ්පශීලීතාව අඩු B ගෙන් සාරවත් වේ. අවසානයේදී නටන ද්‍රවය ලෙස සංශුද්ධ B ලැබේ. වාෂ්පාශ්‍රිත ලෙස N සංයුතියෙන් යුක්ත ද්‍රවය ලැබේ. ඉතින් ඉවරයි N1 සංයුතිය සහිත එකක් භාගික ආසවණය කරාම වෙනදී. N2 සංයුතිය සහිත එකක් භාගික ආසවණය කරාම පස්සේ වෙනදී මොකක්ද බලන්න වෙන්නේ? N2 සංයුතිය සහිත මිශ්‍රණය භාගික ආසවණය කිරීමේදී වාෂ්පය වාෂ්පශීලීතාව වැඩි N සංයුතියෙන් සාරවත් වේ. නටන ද්‍රවය වාෂ්පශීලීතාව අඩු ඒ ද්‍රවයෙන් සාරවත් වේ. අවසානයේදී වාෂ්පාශ්‍රිත ලෙස වාෂ්පශීලීතාව වැඩි N සංයුති ද්‍රවය ආශ්‍රිතය ලැබේ. නටන ද්‍රවය ලෙස සංශුද්ධ A ලැබේ. ඒ අනුව මෙම N1 සංයුතිය සහිත පද්ධතියක් හෝ N2 සංයුතිය සහිත පද්ධතියක් භාගික ආසවණය කිරීමෙන් A හා B ද්‍රව දෙකම සංශුද්ධ තත්ත්වයෙන් ලබාගත නොහැක. ද්‍රව දෙකෙන් එකක් සංශුද්ධ තත්ත්වයෙන් ලබාගත හැක. එහෙත් N සංයුතිය සහිත ද්‍රවයේ භාගික ආසවණය කිරීමෙන් සංශුද්ධ A හෝ B දෙකෙන් එකක්වත් ලබාගත නොහැක. එතෙච්චරයි. කෙටියෙන් දාගමු.
යන මෙහිදී ද්‍රව පද්ධතියේ කිසියම් සංයුතියකදී වාෂ්ප පීඩනය ද්‍රව දෙකේම සංශුද්ධ වාෂ්ප පීඩනයටත් වඩා වැඩි වේ. වාෂ්ප පීඩනය ද්‍රව දෙකේම සංශුද්ධ වාෂ්ප පීඩනයටත් වඩා වැඩි වේ. එවිට තාපාංකය ද්‍රව දෙකේම සංශුද්ධ තාපාංක වලට වඩා සංශුද්ධ ද්‍රව දෙකේම තාපාංක වලට වඩා එවිට කිසියම් සංයුතියක එවිට එම සංයුතියේදී තාපාංකය සංශුද්ධ ද්‍රව දෙකේම තාපාංක වලට වඩා අඩු වෙනවා. සංශුද්ධ ද්‍රව දෙකේම තාපාංක වලට වඩා අඩු වෙනවා. කියලා දාන මේ විදිහට AB ද්‍රාවණය රවුල් නියමයෙන් අධික ධනාපගමන පෙන්වන පද්ධතියක් නම් කියලා මේක අඳින ප්‍රස්තාව. මේ ප්‍රස්තාරය අඳින්න. ඒකටම යටින් අනුභූතිතාව පෙන්වන විදිහට අඳින්න පුළුවන් නම් අර ප්‍රස්තාරය හොඳයි. මට ඉඩ නැති නිසා මම අර මැන්ද. අරකන්ද ගන්න. මේකයි අරක. right. හරිවල් වීඩියෝ නවත්තලා ගන්න පුළුවන් නේ. right. එහෙනම් ඊළඟට එයාට අපි දාමු මුලින්ම N1 සංයුතිය සහිත මිශ්‍රණ. N1 සංයුතිය සහිත මිශ්‍රණ. කියලා දාලා ලියන්න. මෙය භාගික ආසවනයේදී වාෂ්පය වාෂ්පශීලීතාව වැඩි N සංයුතියෙන් සාරවත් වන අතර වාෂ්පය වාෂ්පශීලීතාව වැඩි N සංයුතියෙන් සාරවත් වන අතර නටන ද්‍රවය B ද්‍රවයෙන් සාරවත් නටන ද්‍රවය B ද්‍රවයෙන් සාරවත් අවසානයේදී භාගික ආසවනයේ අවසානයේදී නටන ද්‍රවය ලෙස සංශුද්ධ B ලැබෙන අතර වාෂ්පාශ්‍රිතය ලෙස N සංයුති මිශ්‍රණයක් ලැබේ. ඊට පස්සේ දැන් N2 සංයුතිය සහිත මිශ්‍රණය. N2 සංයුතිය සහිත මිශ්‍රණය භාගික ආසවනයේදී වාෂ්පය වාෂ්පශීලීතාව වැඩි N සංයුතියෙන් සාරවත් වේ. වාෂ්පය වාෂ්පශීලීතාව වැඩි N සංයුතියෙන් සාරවත් වේ. නටන ද්‍රවය වාෂ්පශීලීතාව නටන ද්‍රවය B ගෙන් සාරවත්. නටන ද්‍රවය අතන A දී නටන ද්‍රවය A ගෙන් සාරවත්. කලින් එකේ නටන ද්‍රවය B ගෙන් සාරවත් වෙන්නේ. නටන ද්‍රවය A ගෙන් සාරවත්. ඊට පස්සේ කියන්නේ අවසානයේදී නටන ද්‍රවය ලෙස සංශුද්ධ A ලැබේ. වාෂ්ප ආශ්‍රිතය ලෙස N සංයුති මිශ්‍රණය ලැබේ.
ඊළඟ යන N සංයුති මිශ්‍රණ. මේ භාගික ආසවණය කළහොත් වාෂ්පාශ්‍රිතය ලෙස ලැබෙන්නේද N සංයුතියම වේ. එනම් භාගික ආසවණයේදී සංයුතියේ වෙනසක් සිදු නොවේ. එබැවින් එය නියත තාපාංක මිශ්‍රණයකි. එබැවින් එය නියත තාපාංක මිශ්‍රණයකි. එනම් එය භාගික ආසවණයෙන් සංශුද්ධ A හෝ සංශුද්ධ B යන දෙකෙන් එකක්වත් ලබා ගත නොහැක. right තවදුරටත් අවශ්‍ය නම් ඉතින් පැහැදිලි කරලා ලියා ගන්න. N1 සංයුතියේ සහිත ද්‍රවයේ භාගික ආසවණයේදී සංශුද්ධ B ලබා ගත හැක. N2 සංයුතියේ සහිත ද්‍රවයේ භාගික ආසවණයේදී සංශුද්ධ A ලබා ගත හැක. එහෙත් මෙවැනි පද්ධතියක කිසිදු සංයුතියක පවතින ද්‍රාවණයක් භාගික ආසවණයෙන් සංශුද්ධ A හා B යන ද්‍රව දෙකම ලබා ගත නොහැක. right මෙවැනි පද්ධතියක කුමන හෝ සංයුතිය සහිත ද්‍රවයක් භාගික ආසවණයෙන් සංශුද්ධ A හෝ B යන දෙකම එකවර ලබා ගත නොහැක. right වෙන් කරන්න බෑ. සංඝටක දෙකකට වෙන් කරන්න බෑ. right ඊළඟට මාතෘකාව උදාහරණයක් දාන්නකො. දාන්න මේ වගේ පද්ධතියකට උදාහරණයක් ජලීය ඇල්කොහොල දාන්න. ජලීය ඇල්කොහොල රවුල් නෙමෙයි අධික ධන අපගමන පෙන්වන පද්ධතිය වලට උදාහරණ. දැන් අපි අධික ඍණ අපගමන වලට කියනවා. අධික ඍණ අපගමන වලට අධික ඍණ අපගමන පෙන්වන පද්ධතියකට ආයත් සුපුරුදු විදියට අර භාෂණයෙන් මෙන්න මේ ඔන්න වාෂ්පශීලීතාවයේ වැඩි කියලා මම දාන්න ඊට වඩා. දැන් මේක රවුල් නියමයෙන් අධික ඍණ අපගමනයක් නම් වෙනදී මොකද කියලා ඉස්සෙල්ලාම බලමු. ඍණ නම් අඩු වෙනවා වාෂ්ප පීඩනය. එහෙනම් මෙන්න වාෂ්ප පීඩනය. XA බිඳුවයි XB එකයි බිඳුවයි. මේකෙත් ළමයි අර ඉස්සෙල්ලා කිව්වා වගේම කිසියම් සංයුතියකදී මම එන් කියලා ගන්නම්. මොකද්ද වෙන්නේ? අධික ඍණ කියලා කියන්නේ අඩුයි වාෂ්ප පීඩනය. ඒ කියන්නේ P නෝඩ් B වලටත් වඩා අඩුයි. P නෝඩ් A වලටත් වඩා අඩුයි. මේ දෙකටම වඩා අගේ අඩු වෙන අවස්ථාවක් එන්නේ සංයුතිය. පොඩි ඩොට් එකක් තියාගත්තා. ඩොට් එකක් තියාගත්තා. තවත් ඩොට් එකක් තියාගත්තා. අන්න මෙහෙම ගෙනාවා. ඔයිද? ඉතින් මේ ප්‍රස්තාරය ඉවරයි. ඔබ පරිපූර්ණ එක මෙහෙමනේ. එකත් ඕනනම් මම අඳින්නම් තුනම මේක ඉවර කළා. ඊළඟට මේකට අදාළ උෂ්ණත්ව සංයුති සටහනේවත් කලාප සටහන අපි අඳිනොත් මෙන්න උෂ්ණත්වය අර විදිහටම දාන්න XA බිඳුවයි XB එකයි XA එකයි XB බිඳුවයි. සංයුතිය N සංයුති මිශ්‍රණයකට මම මෙහෙම දාගන්න. N සංයුති අවස්ථාව මොකද්ද වෙන්නේ? N සංයුති අවස්ථාවේදී එහෙනම් වාෂ්ප පීඩනය අවම වුණා නම් තාපාංකය උපරිම වෙනවා. නම් එතන B විතරයි තියෙන තාපාංකය TB කියලා මම ගන්නම් වැඩිම. මෙන්න TA ඒගේ TA එතකොට දැන් කල්පනා හොඳේ අහගන්න
එතකොට මේ දෙන්නගේම තාපාංකයට වඩා N සංයුතියේ තාපාංකය වැඩි වෙන්න ඕනේ. ඇයි? වාෂ්ප පීඩනය අඩුම වුණා තාපාංකය වැඩි වෙනවා. එහෙනම් N සංයුතියේ තාපාංකය වැඩි වෙනවා. දැන් ඩොට් තුන මාක් කරගෙන අර විදිහටම චිත්‍රය අඳි right. ඔය ඉතින් ඊට පස්සේ ඒකෙදි අර කලින් වගේම N1 සංයුතිය එකකුයි N2 සංයුතිය එකකුයි භාගික ආසවණය කරමු. N සංයුතියක භාගික ආසවණය ගැන මොකද කියන්න දෙයක් නැහැ. ඇයි? N සංයුතිය සහිත විශ්ලේෂණය භාගික ආසවණය කළා වැඩක් නෑ. භාගික ආසවණය මගින් කිසිදු සංඝටකයක් සංශුද්ධ තත්ත්වයෙන් ලබා ගන්න නැහැ. N සංයුතිය. ඒක අපි අන්තිමට ලියමු. දැන් මෙන්න N1 සංයුතිය. මෙන්න N2. N1 සංයුතිය සහිත එකක් අරගෙන බලන්න භාගික ආසවණය කරලා යම් උඩට ගියපු ගමන් මේ ආවේ ද්‍රවය මේ ද්‍රවයේ සමග ගතික සමතුලිතතාව පවතින වාෂ්පය මෙන්න එක ඝනීභවණය කරා මෙන්න ආයසරයක් එක නැටුවට පස්සේ ලැබෙන එක මෙන්න සංයුතිය B. එහෙනම් B වල මෞල භාගය 1යි. එතකොට තවත් දෙයකට හිතුවොත් තේරෙන්නේ නැති දරුවෝ ඉන්න මේ කැලි දෙකම එකපාරින් හිතන්න නැතුව මේක තනිකර එක කලාප සටහනක් විදිහට හිතන්න. තාපාංකය අඩුයි මේ පැත්තේ. ඒ වෙලාවේ සංයුතිය B විතරක් ඉන්න අවස්ථාවක්. එහෙනම් මේ තාපාංකය අඩුයි කියලා කියන්නේ වාෂ්පශීලීතාවය වැඩි. එහෙනම් මේ කලාප සටහනේ මෙන්න වාෂ්පශීලීතාවය වැඩි වෙන්නේ B වාෂ්පශීලීතාව එතකොට අඩු වෙන්නේ N සංයුතිය ද්‍රවය. එහෙනම් මේ කොටස විතරක් අරගෙන හිතලා කිව්වොත් මේ සංයුතියේ සහිත ද්‍රවය වාෂ්පීකරණය නැවත ඝනීභවණය කියන ක්‍රියාවලිය කරගෙන යනකොට වාෂ්පයේ සාරවත් වෙන්නේ වාෂ්පශීලීතාව වැඩි B ගේ නටන ද්‍රවයේ සාරවත් වෙන්නේ වාෂ්පශීලීතාව අඩු N සංයුතියේ. right? එහෙමනම් ඒක එතනින් ඉවරයි. ඊට පස්සේ බලමු මේ පැත්තට ගිහින් N2 සංයුතිය සහිත අවස්ථාව. ද්‍රවයට ආවා මෙන්න ද්‍රවය නැටෙව්වා වාෂ්පයට ආවා මෙන්න වාෂ්පය ඝනීභවණය කරා ආයෙ ඒක නැටෙව්වා ආයෙ ඝනීභවණය කරා ආයෙ නැටෙව්වා අන්තිමටම ඇවිල්ලා සංයුතිය බලන්න වාෂ්පය විදියට ලැබෙන්නේ සංශුද්ධ A. වාෂ්පය විදියට ලැබෙන්නේ සංශුද්ධ A. නටන ද්‍රවය විදියට ලැබෙන්නේ එතකොට N සංයුතිය ද්‍රවය. right? එතන ඉවරයි. අතන ලොකු දෙයක් නෑ දැනට. right? එහෙනම් මේකත් දාගමු. රවුල් නෙමෙයි අධිකරණ ආපගමන පෙන්න පද්ධති කියලා නෝට් කරගමු ටක් ගාලා. මෙවැනි පද්ධතියක කිසියම් සංයුතියකදී පරාන්තුලෙන් කියලා ඕනනම් දාගන්න. කිසියම් සංයුතියකදී වාෂ්ප පීඩනය සංශුද්ධ ද්‍රව දෙකේම වාෂ්ප පීඩනයට වඩා අඩුයි. එවිට එම සංයුති මිශ්‍රණයේදී තාපාංකය සංශුද්ධ ද්‍රව දෙකේම තාපාංකයට වඩා වැඩි වෙනවා. එබැවින් වාෂ්ප පීඩන සංයුති ප්‍රස්ථාරය සහ උෂ්ණත්ව සංයුති ප්‍රස්ථාර පහත ආකාර වේ කියලා මේ දෙකක්. මේවත් අවශ්‍ය නම් දාන්න AB දාලා මේ ප්‍රස්ථාර දෙක අඳින්න. right වීඩියෝ එක නවත්තනවා දැන් ගන්න පුළුවන් ප්‍රස්ථාර දෙක. right බලලා ඊට පස්සේ ලියන්න N1 සංයුති මිශ්‍රණයේ භාගික ආසවණය. N1 සංයුති මිශ්‍රණයේ භාගික ආසවණය. N1 සංයුති මිශ්‍රණයේ භාගික ආසවණය කියලා ලියන්න. මේදී වාෂ්පය වාෂ්පශීලීතාව වැඩි B ගෙන් සාරවත් වේ. වාෂ්පය වාෂ්පශීලීතාව වැඩි B ගෙන් සාරවත් වේ. නටන ද්‍රවය වාෂ්පශීලීතාව අඩු N සංයුතියෙන් සාරවත් වේ. අවසානයේ වාෂ්පාශ්‍රිත ලෙස සංශුද්ධ B ලැබේ. නටන ද්‍රවය ලෙස N සංයුති මිශ්‍රණයක් ලැබේ. ඊට පස්සේ ලියන්න N2
සංයුතිය සහිත මිශ්‍රණය භාගික ආසවන. N2 සංයුතිය සහිත මිශ්‍රණය භාගික ආසවන. එයාට දෙකක් තියෙන්නේ කියන්න N2 සංයුතිය සහිත මිශ්‍රණය භාගික ආසවනයේදී වාෂ්පය වාෂ්පශීලීතාව වැඩි A ගෙන් සාරවත් වේ. නටන ද්‍රවය වාෂ්පශීලීතාව අඩු N සංයුතියෙන් සාරවත් වේ. අවසානයේ වාෂ්පය ලෙස සංශුද්ධ A වාෂ්ප ආශ්‍රිත ලෙස සංශුද්ධ A ලැබේ. නටන ද්‍රවය ලෙස N සංයුති මිශ්‍රණයක් ලැබේ. ඊට පස්සේ N සංයුති මිශ්‍රණය භාගික ආසවන. N සංයුති මිශ්‍රණය භාගික ආසවනයේදී ලැබෙන වාෂ්පාශ්‍රිතයේ සංයුතිය ද්‍රවයේ සංයුතියටම සමාන වේ. එබැවින් එම භාගික ආසවනයෙන් සංශුද්ධ A හෝ B යන ද්‍රව දෙකෙන් එකක්වත් ලබාගත නොහැක. උදාහරණ දාන්න අධික ධන අපගමන වලට අධික ඍණ අපගමන වලට ජලීය HCl ගන්නවා. අයනික මේ මොනවාද අයන ස්ථිර දීර්ඝ බන්ධන හදනවනේ ජලයත් එක්ක HCl ජලය. අයන ස්ථිර දීර්ඝ හදන්න පුළුවන්. එතකොට ඒකේ ප්‍රබලතාව මේ දෙකටම වඩා වැඩි. එතකොට බන්ධන ප්‍රබලතාව අධික විදියට වැඩි වෙනකොට මොකද්ද වෙන්නේ? වාෂ්පශීලීතාව අධික විදියට ඩ්‍රොප් වෙනවා. වාෂ්ප පීඩනය අධික විදියට අඩු වෙනවා. එතකොට තාපාංක අධික විදියට වැඩි වීමක් වෙනවා. රයිට්. ඒක තමයි ඒකට උදාහරණය. ඊට පස්සේ මම නැවත පෙන්නන්නම් මෙන්න මේ ප්‍රස්තාරය. මෙන්න වාෂ්ප පීඩනය XA එකයි බිඳුවයි XB බිඳුවයි එකයි. දැන් මෙන්න A විතරක් තියෙන අවස්ථාව. එතකොට සරි බිඳුවයි එකයි B විතරක් තියෙන අවස්ථාවේ පීඩනය P not B නේ. A විතරක් තියෙනකොට පීඩනය P not A නේ. එතකොට මේ දෙක මෙහෙම සරල රේඛාවකින් යාකරොත් ලැබෙන්නේ පරිපූර්ණ ද්‍රාවණයක් නා. පරිපූර්ණ ද්‍රාවණයකට අදාළ ප්‍රස්ථාරය තමයි මේ ලැබෙන්නේ. ඒක පරිපූර්ණ ද්‍රාවණය. දැන් රාවල නියමයෙන් අධික ධනාපගමනයක් නම් පෙන්වන්නේ මෙතනින් ඩොට් එකක් තියාගත්තා. අර A වලට වඩා උඩින් මෙහෙම ගෙනාවා ඔහොම ගෙනාවා. අධික ඍණාපගමනයක් නම් මෙයාටත් යටින් ඩොට් එකක් තියාගත්තා ඔහොම ගෙනාවා. අධික ධන අධික ඍණ පරිපූර්ණ. රයිට් එකක් දාගන්න. රයිට් එහෙනම් දරුවනේ මේ කොටසත් ඉවරයි. එහෙමනම් අධික ධනාපගමන අධික ඍණාපගමන ඒ කොටසත් ඉවරයි. ඒතර අපිට ඊළඟ එකේ මේ ආශ්‍රිත ගැටලු ටික විසඳන ගමන් මම ආයෙසරක් මේ ටික ඔක්කොම මතක් කරලා දෙන්නම්. ඊට පස්සේ අපිට ඊළඟ කොටසට යන්න පුළුවන්. හුමාල ආසවනේ. රයිට්. ආයිබා.